ආයිබෝවන් අද අලුත් පාඩම කරන්න තමයි හිතන් ඉන්නේ මම හිතන් ටියුට් අරගෙන නැත්තේ නේද ගොඩක් අයගේ නම් අංක නැහැ නම් විතරක් තියෙනවා ටියුට් අරන් නැති අයත් ඉන්නවා කොහොම වුණත් ගණන් හදන්න නම් ඒක තියෙන්න ඕනි මේ ලියා ගන්න මාතෘකාව දැන් අපි අතන අර මේ කරගෙන යන පාඩමට කොච්චර පිටු ගණක් යයිද කියලා දන්නේ නැති නිසා පොතක් තියෙනවා නම් වෙනම පොතක ලියන්න කොළ තියෙනවා නම් කොළවල ලියන්න එහෙම නැත්තම් ඔය පොතේ පිටිපස්සින් නම් පටන් ගන්න. කොහොම හරි ක්‍රමයක් යොදා ගන්න මේක වෙනම කොටසක් නිසා ඒක හරියට වෙන් කරලා තියා ගන්න ඕනේ හොඳේ. මාත්‍රකාව ලියා ගන්න අවසාන ගිණුම් ගැලපීම. අවසාන ගිණුම් ගැලපීම. අවසාන ගිණුම් ගැලපීම. ඔයාලා අර පහුගිය සිකුරාදා රෙකෝඩින් එක තාම දාලා නැහැ මම දැන් ඒක තාම අප්ලෝඩ් වෙනවා. හවසට අර නුවන්ති මතක් කරාට පස්සේ තමයි මට මතක් වුණේ දාලා නැහැ නේද කියලා. ඒක මම මේ දැන්ට දාන එක පොඩ්ඩක් නවත්තලා තියෙනවා මේ සිග්නල් මදි වෙන හින්දා. ඒක මම මේ ක්ලාස් එකේ වුණාම දානවා අනිවාර්යයෙන්. ඒකයි වැදගත්ම කොටසක්. දේපල පිරියත උපකරණ මත දරන පසු කාලින පිරිවැය ඉතා වැදගත් කොටසක්. අපි දැන් අලුත් පාඩම ගැන චූටි හැඳින්වීමක් කරන්නම් හොඳට අහගන්න මම මුලින්ම කියන්නම් මේ පාඩමේ වැදගත්කම අවසාන ගිණුම් ගැලපීම අවසාන ගිණුම් ගැලපීම කියන පාඩම ඔයාලා සමහරට අහලා ඇති තොග ගැලපීම මේ පාර විභාගයේ ළමයි කීප දෙනෙකුත් ඉන්නවා මෙතන තොග ගැලපීම ඒ ළමයි දන්නවා මේවා කියනකොට මේකේ තියෙන අමාරු තොග ගැලපීම මේ තොග ගැලපීම සම්බන්ධයෙන් තියෙනවා කීපයක් පිරිවැය සුද්ධ උපලබ්ධි අගය ඊළඟට තොග කපා හැරීම ඔය කියන જાති මෙන්න මේ අවසන් තොග ගැලපීමට තියෙනවා ඊට අමතරව ඕකේ තියෙනවා භෞතික තොගය මාර්ගස්ත තොගය විකිණීමේ හෝ ආපසීමේ පදනම් මත යවපු තොගවල ඉතිරි තොග ඔය කියන කතන්දර ගොඩාක් තියෙනවා මේ අවසන් තොග ගැලපීම සංකීර්ණයි මේ කොටස පැහැදිලිව ඉගෙන ගත්තේ නැත්නම් අමාරු ඊළඟට දෙවෙනි එක තමයි ලාභාන්තික ගැලපීම ලාභාන්තික කියලා කියන්නේ අපි අර පිරිවැයට යම් ප්‍රතිශතයක් ලාභේ තියා ගන්නවා එහෙම නැත්නම් විකුණුම් වලට යම් ප්‍රතිශතයක් ලාභ තියා ගන්නවා පිරිවැයට යම් භාග සංඛ්‍යාවක් එහෙම නැත්නම් විකුණුම් වලට යම් භාග සංඛ්‍යාවක් ලාභ තියාගෙන ගණන් හදන ක්‍රම තියෙනෝනේ ඒ ටික තියෙනවා ඊළඟට තුන්වෙනියට තියෙනවා විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම ඔන්න ඔය පදනම මත විකුණුම් වලට සිදුවන බලපෑම අවසන් තොගයට සිදුවන බලපෑම ණය ගැතියන්ට සිදුවන බලපෑම උගන්වන්න තියෙනවා මෙන්න මේ පාඩම කැලි තුනක් කිව්වම 4 තොග හානි ගැලපීම තොග හානි ගැලපීම මේ තොග හානි වෙනම කැලලක් මම අර මුලින්ම කියපු තොගයකට අමතරව තොග හානි ඒ මත ලැබිය යුතු වන්දි ඊට පස්සේ අවසාන අලාභය ගැලපීම අන්න ඒක තියෙනවා කැලි 4යි ඊළඟට පස්වෙනි එක හානි කරන අලාභ සහ හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම ඉස්සර කිව්වා බොල් ණය සහ අඩමාන ණය කියලා එතකොට හානි කරන අලාභ සහ හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම වගේම ඕකේ පොඩි බැරෑරුම් කැලලක් තියෙනවා විශේෂ හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම එහෙම නැත්නම් විශේෂ අඩමාන ණය වෙන් කිරීම කියලා එකක් තිබුණා ඉස්සර සිලබස් එකේ අන්නේ කොටස දැන් ඔන්න මම කිව්වා කැලි 5ක් ඕකට අමතරව තියෙනවා වැට් ගිණුම් තැබීම ගැනුම් මත වැට් විකුණුම් මත වැට් ආපසු යැව් ඔය කියන ගැලපීම් සියල්ල ඊළඟට 7 වෙනි එක තියෙනවා සේවක අර්ථ සාධක අරමුදල් EPF ඔන්න ඔය කොටස ඊළඟට 8 වෙනි ගැලපීම තියෙනවා සේවක බාරකාර අරමුදල් ගැලපීම ETF ඔයාලට බලන්න පුළුවන් පහුගිය අවුරුදු 10ෙම සමාගම් ගානේ පේපර් එකේ A level පේපර් එකේ සමාගම් ගානේ ඔය මගේ අතින් කියවුණු ගැලපීම් 8න් අනිවාර්යෙන් 5ක් ඔය සමාගම් ගානේ ගැලපිලි විදිහට තියෙනවමයි
ඊට අමතරව ප්‍රමිත වලින් වෙනම ගැලපීම් ටිකක් එනවා. දීපල පිරියත් උපකරණ දැන්ට කරමින් යන පාඩමක් තියෙනවා. ඒකෙන් ගැලපීම් ටිකක් එනවා. එතකොට මං කිව්වා මෙන්න මේ ගැලපීම් වලින් සමාගම් වලට අතිශයින් වැදගත්. ගැලපිලි වලට තමයි ප්‍රධාන ලකුණු ප්‍රමාණය හම්බෙන්නේ සමාගම් ගන්න. එහෙනම් ඒකේ ගැලපිලි වලින් භාගයක්ම තියෙන්නේ මේ කිව්වා. ඊළඟට ඔයාලට ඉස්සරහට උගන්වනවා ලාභ අරමුණු කරනෝගා සංවිධාන කියලා එකක්. ලාභ අරමුණු කරනෝගා සංවිධාන වලත් ගැලපීම් වලින් යම් කොටසක් තියෙනවා මේ පාඩම. ඊළඟට තියෙනවා නිෂ්පාදන පිරිවැය ලේඛනය. එහෙම නැත්නම් නිෂ්පාදන ගිණුම්. නිෂ්පාදන ගිණුම් වලත් මේ ගැලපීම් වලින් කොටසක් තියෙනවා. ඊට අමතරව හවුල් ව්‍යාපාර. මෙන්න මේ හවුල් ව්‍යාපාර කියන පාඩමෙන් ගැලපිලි සියල්ලම ඇතුළේ වෙන්නේ හවුල් ව්‍යාපාර වලට තියෙන ප්‍රධාන ගැලපීම් කීර්තනාමය ගැලපීම ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ කොටස් කියන ಜಾති වලට අමතරව තියෙන අනෙක් ගැලපීම් ඔක්කොම අදාළ වෙන්නේ මේ පාඩමට. එතකොට මේ පාඩමෙන් මග ඇරලා යන්නත් බෑ. මේ පාඩම නැතුව ඉස්සරහා පාඩම් හදන්න කරන්නත් බෑ. මේ පාර විභාග ලියන ළමයි නම් ඕක හොඳටම දන්නවා. ඒක නිසා මම මේ 2022 ළමයින්ට කියන්නේ මේ පාඩමේ රෙකෝඩින් මම කොහොමටත් දානවනේ. මේ රෙකෝඩින් දාන එක මට ලොකු අවාසියක්. නමුත් ඔයාලට ඉගෙන ගන්න තමයි මම මේ දාන්නේ. මොකද මගේ පන්තියේ නැති ළමයිනුත් මේක බලනෝනේ. ඒක මම හොඳටම දන්නවා. ඒතකොට ඔයාලා මේ ගෙවීමක් කරලා කැපකිරීමක් කරලා මගෙන් ඉගෙන ගන්න. නමුත් කොහෙවත් ඉන්න ළමයින්ට මම මේ පබ්ලික් දාලා දුන්නට පස්සේ ඕන තැනක බලන්න පුළුවන්. නමුත් කවුරු හරි ඉගෙන ගන්නවා නම් ඒකට කමන්නේ. ඉතින් ඔයාලට අසාධාරණයක් කරනවා නම් මම ඒකටත් කැමති නෑ. මොකද ඔයාලා මහන්සිලා කොහොමද මේ රෑන්ක් ටික ගන්නනේ හදන්නේ. ඒකට මම කැමති ඔයාලා රෑන්ක් ගන්නවට. වෙන කාගේවත් ළමයි රෑන්ක් ගන්නවට වඩා. දැන් මේ වීඩියෝ එක ඒ පිට කවුරු හරි බලනවා නම් ඕක දැනේ හොඳට. මගේ තරහ නෑ. ඔයාලත් ඉගෙන ගන්න. හරිද? එතකොට ඔය කියන ගැලපීම් ටික ප්‍රධාන වශයෙන් අභ්‍යාස ගණනාවකට බලපාන. අමාරුයි. මේක හරියටම කිව්වොත් එහෙම මේ මිනිස්සේ කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කොන්ද තමයි මම මේ උගන්වන්න ගිණුම් කරන්නේ. අද මේ පටන් ගන්න. මේ ගැලපිලි කියලා කියන්නේ ඇත්තටම ගිණුම් කරන්නේ පොඩි කෑල්ලක්. ඒ වුණාට A level විභාගේ ප්‍රධානම කොටසක්. මේක සිලබස් එකේ කොහෙවත් වෙනම පාඩමක් විදිහට නම් කරලා නැහැ. තේරෙනවද? වෙනම පාඩමක් විදිහට කොහෙවත් නම් කරලා නැහැ. නමුත් මම වෙනම පාඩමක් විදිහට ඒ කොටස් ටික වෙනම අරගෙන උගන්වන්නේ ඔයාලට එක දිගට මේක කොහොම හරි අල්ල ගන්න ඕන නිසා. මේ ගැලපිලි ටික බලපාන්නේ සම්පූර්ණයෙන් අර අවසාන ගිණුම් ටික හදනකොට. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා මේ පාඩමේ තියෙන වැදගත්කම කොහොම හරි අල්ල ගන්න වෙනවා. මේ පාඩමෙන් එහාට විෂය සමහරුන්ට දැන්ටත් එපා වෙලා ඇති. ඒක හරි. විෂය තවදුරටත් නැතිම වෙලා යන්න එපාම වෙලා යන්න හේතුවක් වෙයි මෙන්න මේ පාඩම. ඒක නිසා මේ පටන් ගන්න කලින් මම මේ කියන්නේ බොහොම තැම්පත් වෙලා අද දවසේ ඉතා ඉවසිලිවන්තව මම බොහොම හිමීට උගන්වන්නම්. මේක තියරිනේ. ප්‍රශ්න කරන්න මගෙන් ඇයි මෙහෙම ගත්තේ මොනවා හරි අඩුපාඩු දුර නැවත නැවත කියන්න මම කියා දෙන්නම්. පුදුම ඉවසීමෙන් ඉගෙන ගන්න. මේ ටික ටිකක් අමාරුයි. ඔන්න මං කිව්වා. right. එහෙනම් අපි පටන් ගමු. ඔව් නුවන්ති. දැන් ඒ කොන්ද තමයි මේ එන්න හදන්නේ. හැබැයි ඉතින් දැන්ටමත් තියෙන ශක්තිය ඇති. මොනා ලක්ෂි මට පැහැදිලි මදි. right. ටිලා ඉන්නවනේ. ඔන්න හොඳට අහගන්න. අවසාන ගිණුම් ගැලපීම. මෙහෙම දෙයක් එන්න හේතු උනේ මෙන්න මේ කාරණාව. සංකල්ප 13 ඇතුලේ තියෙනවා එකක් ගැලපුම් සංකල්පය කියලා. මේ ගැලපුම් සංකල්පයෙන් කියන්නේ කාලච්ඡේදයේ ශුද්ධලාභය ගණනය කරනකොට කාලච්ඡේදයට අදාළ මුළු ආදායමෙන් කාලච්ඡේදයට අදාළ මුළු වියදම අඩු කළ යුතුයි. අපි පොඩිම පන්තිවලදී අර පොදු ජර්නලි ඉගෙන ගන්න කාලේ ඔයාලට මතකද ගිණුම් කාලච්ඡේදයේ මේක නම් මාස 12ක් තියෙනවනේ. මාස 12යි. මාසෙක ගොඩනැගිලි කුලිය රුපියල් 4000යි කියලා හිතන්න. ගෙවලා තියෙනවා මාස 8ක කුලිය. එහෙනම් 32ක් ගෙවලානේ.
එතකොට ඔයාලට මතකයි මං කියා දුන්නා කුලී කියන ගිණුමේ මුදල් පොත බැර වෙලා මුදල් පාලන ගිණුම් බැර වෙලා මෙයා හර වෙලානේ 32ක්. නමුත් කාලච්ඡේදයට අදාළ මුළු වියදම කීයද කුලිය? ඔව් කාලච්ඡේදයට අදාළ මුළු වියදම කීයද? මම මයික් ඔන් කරන්න පුළුවන් විතර හදන්නම්. ඒක නිසි ලෙස පාවිච්චි කරන්න ඕනේ. වැදගත් දෙයට විතරක්. 48යි ඔව් බිනුසි. 48යි. කාලච්ඡේදයට අදාළ මුළු කුලී වියදම 48යි. ඒ වුණාට ලෙජර් ගිණුමේ පෙන්වන්නේ කීයද තාම? 32යි. ඔයාලට පේනවා ලාභය හොයන්න කලින් මේ ගිණුම හදන්න ඕනේ. ලාභය හොයන්න කලින් මේ ගිණුම හදන්නලු. එහෙනම් මේ ගිණුමේ කීයක් මං හදන්න ඕනද? 48 කරන්න ඕනේ. එතකොට මේ 32 48 කරන්න නම් මම මෙතනට තව කීයක් ගේන්න ඕනද? 16ක් ගේන්න එපා. මෙතනට දාන්නේ මුදල් කියලාද උපචිත කුලී කියලාද? උපචිත කුලී. ඊට පස්සේ බලන්න 48 හැදෙනවා. මේ 48 මාරු කරනවා කොහෙටද? ලාලාවලට. සුද්ධ ලාභයෙන් අඩු කරනවා කියද්දි 48ක්. එහෙනම් ගැළපුම් සටහන් කියන්නේ මෙන්න මේ වගේ සරල එකකට. ගැළපීමක් කරන්නේ ඇයි? සුද්ධ ලාභය හොයන්න කලින් අදාළ ආදායම් ගිණුමේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය හදන්නයි අදාළ වියදම් ගිණුමේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය හදන්නයි. තේරුණාද? මේ කතාව දැන් මම වියදම් ගිණුමකනේ හැදුවේ. ඔය කතන්දරේම අපිට ගන්න පුළුවන් හිතන්නකො රුපියල් ලක්ෂයක ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා 112යි. එතකොට මගේ පොලි ආදායම රුපියල් 12000යි. තාම හම්බෙලා තියෙන්නේ 10000යි. එහෙනම් මගේ ලද පොලි ගිණුමේ බැර පැත්තේ මුදල් කියලා කීයද පෙන්නන්නේ? 10යි පෙන්න. හැබැයි ලාභය හොයන්න යන්න කලින් මේ ගිණුම කීයක් කරන්න ඕන? 12ක් කරන්න ඕන. මදිද වැඩිද? මදි. දෙකක් මදි. එහෙනම් මේ දෙක මෙතනට ගේන්න. ඔය දෙකට කියනවා මුදල් කියලාද? එහෙම කියන්න බැරි ඇයි? මුදලින් හම්බ වෙලා නැහැ. එහෙනම් මම ඔතනට මොකක් කියලා දානවද? ලැබිය යුතු පොලි කියලා. ලැබිය යුතු පොලි කියලා වත්කම් ගිණුමක් බිහි කරලා යාව හර කරනවා. තේරුණාද? මේවට කියන්නේ ගැළපුම් සටහන් කියලා. ඒතර ගැළපුම් සටහන් කරන්නේ ඇයි? කාලච්ඡේදයේ නියම ලාභය හොයන්න නම් අදාළ ආදායම් ගිණුමේ නියම අගය තියන්නත් අදාළ වියදම් ගිණුමේ නියම අගය තියන්නත් මොනවාරි අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු සකස් කරන්න තබන සටහන් ගැළපුම් සටහන්. මේවා ඇත්තටම සරල ගැළපුම් සටහන්. මේවා මහා ලොකු දේවල් නෙමෙයි. හැබැයි පොඩි කාලේ ඉගෙන ගන්නකොට පොදු ජනල ඉගෙන ගන්න කාලේ උපචිත වියදම් කොහොම හරි ලොකුයි. දැන් ඒවා හිතන්නවත් තරම් දේවල් නෙමෙයි. ඉතින් ඔය කියන ගැළපුම් ඒ කියන්නේ ලාභය හොයන්න නම් මෙන්න මේ ගිණුම් මේ විදිහට වෙනස් වෙන්න ඕනි කියලා සිදු කරන සිදු කිරීම ටික තමයි මෙන්න මේ ගැළපුම් සටහන් කියලා කියන්නේ. අපි දැන් මාතෘකාව ලියලා තියෙන්නේ අවසාන ගිණුම් ගැළපීම්. ලියන්න පළවෙනි එක අනුමාතෘකාව අවසන් තොග ගැළපීම. අවසන් තොග ගැළපීම. අවසන් තොග ගැළපීම. ඔය මාතෘකාවට යට රූලේ ලියන්න මම මේ කියන ටික. තොග සඳහා බලපාන LKAS දෙක ප්‍රමිතයට අනුව
මෙම අධ්‍යයනය සිදු කරයි. මෙම අධ්‍යයනය සිදු කරයි. එතකොට ප්‍රමිතයට අනුව තියෙන දේවල් ටික තමයි මම මේ දෙන්නේ. හොඳේ. මෙම අධ්‍යයනය සිදු කරයි. මාතෘකාවල් ලියන්න පොඩි එකක් තොග. 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 බෝඩ් එක දිහා බලා ගන්න උවමනායෙන් වෙන වැඩ කරන්න එපා. හොඳේ. බලා ගන්න. මොකක් වගේද පේන්නේ? මල් පෝච්චියක් වගේද? ඔව් නිකේෂලා. ඒක හොඳට හුරුයි නේද? ඔව්. සපත්තුව කියන්න කලින් ගොඩක් අයට කියුනේ බූට් කියලා. මේ තියෙන බූට් එකක්. මේක තරම දන්නවා ඇති. විඳපු අය. මේ බූට්. දැන් අපි හිතමු අපි මේ සලකා බලන ව්‍යාපාරයේ විකුණන්නේ සපත්තු. සපත්තු ගොඩ ගහලා තියෙනවා මෙතන. මෙන්න තියෙනවා සපත්තු ලෝඩ් එක. සපත්තු ලෝඩ් එකක් තියෙනවා. සපත්තු හදන්න ගෙනාපු තියෙනවා මේ හැම ලෙදර්. ඔටු හැම. ඔටුවන්ගේ හැම වලින් තමයි මේ සපත්තු හදන්න කියලා හිතන්නකෝ. මෙන්න තියෙනවා සම්. සිංහලෙන් කිව්වොත් සම්. ඒක. ඉංග්‍රීසියෙන් කිව්වොත් හම්. සිංහලෙන් කිව්වොත් සම්. පිලාන් කියනවා අපි නම් බූට් දන්නේ නැහැ කියලා. දන්නේ නැතුව ඇති වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තරම දන්නව නම් ඔයිට කලින් ඕක හම්බ වෙලා ඉතින් ඕක පස්සේ කතා කරමු. ඒ කෙල්ල නැහැනේ මේ පන්තිය අද. දැනගත්තොත් එහෙම ඉවරයි උඹ කරන වැඩත් එක්ක. ඔව් මිනිස්සු දන්නේ නැල්ලු. ඕවා මේ යකෝ මගේ කට උස්ස ගන්නපා මෙතන. මේ දැන් ඔන්න මේ මෙතන තියෙනවා සම්. සිංහලෙන් කිව්වොත් හම් සපත්තු. තව තියෙනවා සපත්තු හදමින් ඉන්න කෑලි. මේ පළු දෙකක් එකට හයි කරන්න තියෙන්නේ. ඔය එක පළුවක් තව මේ එක පළුවක්. මේ දෙක එකට මුහුට්ටු කරලා මහන්න තියෙන්නේ. ඒ වගේ බාගෙට කපාපු පළු ටිකකුත් තියෙනවා. මං අහන ප්‍රශ්නේ මේ ව්‍යාපාරයේ විකුණන්නේ සපත්තු. සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී විකිණීමට තබාගෙන ඇති තේරුණේ ඔන්න ආය අහනවා මම මේ ව්‍යාපාරය ගැන කතා කරන්නේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී විකිණීමට තබාගෙන ඇති සපත්තුද බාගෙට හදපුවද හැමද මේ ව්‍යාපාරය සාමාන්‍යයෙන් විකුණන්න තියන් ඉන්නේ මොනවද සපත්තු ඔව් සපත්තු සපත්තු එහෙනම් මේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී විකිණීමට තබාගෙන ඇති මක්කයි මේ සපත්තු සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී විකිණීමට තබාගෙන ඇති එවැනි කටයුත්තක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින කොයි ඉලක්කමද එවැනි කටයුත්තක් සඳහා ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී විකිණීමට තියාගෙන ඉන්න වගේ නිෂ්පාදනය වෙමින් පවතින මේ භාගයට හදපුවා නේද දෙක හරිනේ එක සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී විකිණීමට තබාගෙන ඇති දෙක
එවැනි කටයුත්තක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින. 3 නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට නියමිත. ඒ මොනවද? එකනේ හමනේ. නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට නියමිත වෙන්නේ මොනවද? 1. ඔව් ලක්ෂි හරි මියුනි. ඉතා හොඳයි. බොහොම අවධානයෙන් ඉන්න කට්ටිය. මේ එකතුවට කියනවා මොනා කියලාද? තොග. මේකට කියන්නම් මොකක්ද? මං කියපු වාක්‍ය වලට අදාළව මේකට කිව්වේ මොකක්ද? සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී විකිණීමට තබාගෙන ඇති. මේකට කිව්වේ මොකක්ද? එවැනි කටයුත්තක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින. මේකට මොකක්ද කිව්වේ? නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට නියමිත. මෙන්න මේ ටික එකතුවට කියනවා තොග කියලා. එහෙනම් තොගවල නිර්වචන ලියා ගන්න උතන මම මේ කියන එක. දැන් ඔයාලට මේක කටපාඩම් වෙන්න ඕන. සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී ප්‍රමෝද් දෙහාරි නිමිතව ලක්ෂ්‍යව කොහෙන් ඉගෙන ගන්නද මන් දන්නේ නැහැ මේවා. කලින් මේවා දැනගන්න හිටියේ. සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී විකිණීමට තබාගෙන ඇති. පුදුමයි තොපිට ඔහොම මතක තිබුණා. ඉකොන්ල තියෙනවා. සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී විකිණීමට තබාගෙන ඇති ලියන්න. ව්‍යාපාරික කටයුත්තකදී විකිණීමට තබාගෙන ඇති කමාවක් එවැනි කටයුත්තක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින. එවැනි කටයුත්තක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින. නිෂ්පාදනය වෙමින් පවතින. උදේශිකා ඉන්නවනේ. හත්තුතු දැක්කෙත් නෑ සෑහෙන කාලෙකින්. මොන අඩාලිවේ ඔක්කොම අමතකුණානේ. එවැනි කටයුත්තක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින. කමාවක් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට නියමිත. ද්‍රව්‍ය තොග ලෙස හැඳින්වේ. ළමයි මේ අපේ ගෙදර තියෙන්නේ බුත්තල හොස්පිටල් එකට බොහොම ආසන්නේනේ. ඉතාම ළඟයි මේ ඒකේ තියෙනවා කොරෝනා වාට්ටුවක්. අද ඒ කොරෝනා වාට්ටුවේ ලෙඩ්ඩු පිනවන්න මේ මියුසිකල් එකක් තියෙනවා. බෑන්ඩ් එකක් ගාලා දැන් සින්දු කියනවා. ඕකෙන් වෙන්නේ වටේ ගෙවල් දෙක තුනේ උන්ටත් කොරෝනා හැදෙනවා. කසිප්පු ගහලා පයින්න ඕකට දැන්. නටන්න. අපිටත් තිබ්බනම් ෂෝක් ඔතනට යන්න. කොහෙද ඉතින් කොරෝනා හැදෙන්න ඕනේ නෑනේ. ලියන්න. නෑ ඉන්නෝ මේ ළඟ ඉන්නෝ. එයාලා යවන්නේ. ලියන්න ඊළඟ වෙනම රූලක ලියන්න. පොඩි මාතෘකාවක් වගේ වුණත් කමන්නේ. තොග යන්නට අයත් සංරචක. තොග යන්නට අයත් සංරචක. තොග යන්නට අයත් සංරචක. මං කියන්නම්. තොග යන්නට අයත් සංරචක.
ඒකේ අර්ථය ලියන්න තොග තුල පහත සංරචක ඇතුළත් වේ. තොග තුල පහත සංරචක ඇතුළත් වේ. එක අමුද්‍රව්‍ය යටින් ඉරක් ගහන්න ඕන ගහනවා මේකද ගහන්න මොකද්ද දෙක නොනිමි තොග ඇල ඉරක් අර්ධ නිමි ඇල ඉරක් අඩ නිමි බාගෙට නිමි එහෙම කියන්නේ නැහැ හොඳේ ඊළඟ අංක 3 නිමි තොග හරිනේ තොගයට අයත් සංරචක හරි මාතෘකාව ලියන්න තොග පිරිවැය විනාඩියක් දෙන්න තොග පිරිවැයනේ ඔගේ යටතේ ලියන්න තොග පිරිවැය යන්නට පහත ඒවා ඇතුළත් වේ නෑ මියුසිකල් එකට ගියේ නෑ යන්න පෙර සූදානම් වෙනවා තාප්පේ අයිනේ නටන්න හරිනේ තොග පිරිවැයන්නට පහත ඒවා ඇතුළත් වේ අංක 1 ලක්ෂ කියන්නකෝ බලන්න මොනවද මයික් ඔන් කරන්න පුළුවන් දැනුම් පිරිවැය පරිවර්තන පිරිවැය අනෙකුත් පිරිවැය ඉතා හොඳයි very good ලියන්න අංක 1 ගැනුම් පිරිවැය දෙක පරිවර්තන පිරිවැය තුන අදාළ තත්වයට හා ස්ථානයට ගෙන ඒම සඳහා දරණ පිරිවැය වරහන් තුල අනෙකුත් පිරිවැය
ඕකේ පළවෙනි එක මාතෘකාවට ගන්න. ගැනුම් පිරිවැය. ඕකේ යටතේ ලියන්න. අදාළ සැපයුම් කරුවාගේ සිට අදාළ සැපයුම් කරුවාගේ සිට ව්‍යාපාරය තුලට අදාළ සැපයුම් කරුවාගේ සිට ව්‍යාපාරය තුලට තොග ලබා ගැනීම සඳහා දරන ලද සමස්ත පිරිවැය ගැනුම් පිරිවැය ලෙස හැඳින්වේ. ගැනුම් පිරිවැය ලෙස හැඳින්වේ. යටින් ලියන්න මෙන්න මේ පිළිවෙලට. ගැනුම් මිල ගැනුම් මිල රටවීමේ කුලි තීරු බදු ගෙනීමේ කුලි බෑමේ කුලි මේවා තමයි උදාහරණ. ඔය කියන ಜಾති වල ඔක්කොගෙම එකතුව. හැබැයි නැවත අය කරගන්න පුළුවන් පිරිවැයක් තියෙනවා නම් ඒක දාන්න බෑ. උදාහරණයක් වැට් පිළිබඳව ලියාපදිංචි වෙලා නම් මේක ඇතුලේ වැට් එක තියෙනවා නම් ඒක නැවත අය කරගන්න පුළුවන්. ඒක තොගේ පිරිවැය විදිහට ගන්න බෑ. ගැනුම් පිරිවැය ගත්ත. දැන් ලියන්න මාතෘකාව පරිවර්තන පිරිවැය. පරිවර්තන පිරිවැය පරිවර්තන පිරිවැය ඕකේ අර්ථය ලියන්න. අදාළ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩයක් බවට අදාළ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩයක් බවට පත් කරන තෙක් දරන පිරිවැය පරිවර්තන පිරිවැය වේ. බෝඩ් එක දිහා බලා ගන්න. මෙන්න ගෙනාව අර සපත්තු හදන හම්. මේ හම් ඒ සපත්තු වැඩේට කපනවා. කපලා මිනිස්සු ධම්මලා මේවා මහනවා. ඊට පස්සේ යට අඩිය අල්ලනවා. බූට් එක අල්ලනවා.
දැන් අවසානයේ පොලිෂ් කරලා මෙතන තියෙනවා සපත්තු ජෝඩුව. එතකොට මේ තියෙන්නේ අමුද්‍රව්‍ය. අදාළ සැපයුම් කරුවගෙන් දැන් ඩුබායි වලින් නම් තමයි මේ ඔටුහම එවන්නේ. එතකොට මේ ඩුබායි වලින් නම් ලැබෙන ඔටුහම ව්‍යාපාරයේ ගබඩාවට ලැබෙන තෙක් දරන වියදම් වලට කියනවා ගැනුම් පිරිවැය කියලා. ඒ හම් ටික සපත්තු දෙක බවට පත් කරන තෙක් ඒ ක්‍රියාවලියේ දරන වියදම් ඔක්කොටම කියනවා පරිවර්තන පිරිවැය කියලා. එතකොට මෙන්න මේ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩයක් බවට පත් කරන්න නම් මොනවද මගදී ඇතුල් කරන්න ඕනි වියදම්? සේවකයෝ දාන්න ඕනේ නේද? සේවක වැටුප්. ඊට අමතරව වෙනත් ද්‍රව්‍ය දාන්න ඕනේ. ඒවා. ඊළඟට ගොඩනැගිල්ලක් ඕන නිෂ්පාදනය කරන්න. ගොඩනැගිලි කුලි. ඊළඟට මේකට යන්ත්‍ර පාවිච්චි කරනවා නම් ඒවා ෂය වෙනවා. යන්ත්‍ර ෂය. ඊට අමතරව විදුලි බලය. ආන්නේ වගේ වියදම් ගොඩාක් දරලා තමයි මෙන්න මේ නිමි භාණ්ඩේ බවට පත් වෙන්නේ. ඒ ක්‍රියාවලිය සඳහා දරන වියදම් වල එකතුවට කියනවා පරිවර්තන පිරිවැය කියලා. ලියන්න උදාහරණ. උදාහරණ ඍජු සහ වක්‍ර ශ්‍රමය. ඍජු සහ වක්‍ර ශ්‍රමය. විදුලිය. විදුලිය. කම්මල් කුලි. යන්ත්‍ර ෂය. යන්ත්‍ර ෂය. පුරස්කාර. අන්න ඒ වගේ. දැන් මාතෘකාව ලියන අනෙකුත් පිරිවැය. අනෙකුත් පිරිවැය. ඔගේ අර්ථය ලියන්න. පුරස්කාර කියන්නේ මොනවද කියලා අහනවා. පුරස්කාර කියලා කියන්නේ හිතන්න මොනවා හරි නිෂ්පාදනයක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් අරන් තියනවා කියලා හිතන්නකෝ. හිතන්නකෝ මෙන්න මේ සපත්තු වර්ගයේ අමුතු සපත්තු දෙකක් කියලා හිතන්න. මේ සපත්තු දැම්මට පස්සේ මීටර 100ක් විතර පා වෙලා යනවා. හිතන්න නිකන් වෙන්නේ නැහැ එහෙම. ගුලි කාලේ ඉන්න ඕනේ පා වෙන්න. දැන් මේ සපත්තු දෙක නිපදවපු කෙනාට පූර්ණ අයිතියක් තියෙනවා. එයාට විතරයි මේ සපත්තු නිපදවන්න පුළුවන්. මේ පේටන්ට් අයිතියනේ. හැබැයි බාටා කම්පැනි එහෙම නැත්නම් DSI කම්පැනියෙන් මේ සපත්තු දෙක නිෂ්පාදනය සඳහා අයිතිය ඉල්ල ගන්න. එතකොට DSI කම්පැනියට ඒ අයිතිය තියෙන කෙනාගෙන් අයිතිය ගන්නවට හැම සපත්තු ජෝඩුවකටම යම් ගාණක් ගෙවන්න වෙනවා කියලා හිතන්නකෝ. ආන්න ඒවට කියනවා පුරස්කාර කියලා. ඒ උදාහරණයක්. තව තියෙනවා කතෘ භාග කියලා තියෙනවා. ඒ වගේ තියෙනවා. අනිකුත් පිරිවැයනේ ඒකේ අර්ථය ලියන්න. අදාළ නිමි භාණ්ඩය අදාළ නිමි භාණ්ඩය තවදුරටත් ගැනුම් කරුගේ
ඉල්ලීම පරිදි හෝ ඉල්ලීම පරිදි හෝ වෙන යම් හේතුවක් මත වෙනස් කිරීම සඳහා දරණ පිරිවැය අනෙකුත් පිරිවැය ලෙස හැඳින්වේ. උදාහරණ මෝස්තර පිරිවැය මෝස්තර පිරිවැය බෝඩ් එක දිහා බලා ගන්න. දැන් අපි හිතමු මොනවා හරි ටී-ෂර්ට් නිපදවන එහෙම නැත්නම් කමීස නිපදවන ඇඟලුම් කම්මලක් තියෙනවා. එතකොට මේකට ගේනවා රෙදි. මේ තියෙන රෙදි. මේ රෙදි අදාළ සැපයුම් කරුවාගේ ඉඳලා ව්‍යාපාරයේ ගබඩාවට ගේනකන් දරන වියදම් ටිකේ ඔක්කොටම කියන්නේ මොන පිරිවැය කියලාද? තොග පිරිවැය යන්නට අයත් වන දෑ වර්ග තුනයි තියෙන්නේ. ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය, අනිකුත් පිරිවැය. සිහියෙන් ඉන්න ඕනි වෙනව කල්පනා කරන්න බෑ. මොකද හුටු ගන්න. ගැනුම් පිරිවැය. අදාළ අමුද්‍රව්‍ය සැපයුම් කරුවාගේ ඉඳන් ව්‍යාපාරයට ගෙනල්ලා ගොඩ ගහනකම් දරන වියදම් වලට කියනවා ගැනුම් පිරිවැය. මේ තියෙන්නේ නම් ඒ රෙදි. දැන් මේ රෙදි කපනෝ ෂර්ට් එකක් මහන්න පුළුවන් විදියට. මේ තියෙනවා ඉදිරිපස පළුව, මේ තියෙනවා පිටුපස පළුව. දැන් මේ දෙක මූට්ටු කරලා අවසානයේ නිපදවනවා ටී-ෂර්ට් එක. මෙන්න මේ වැඩේ කරන්න දරන වියදම් වලට කියනවා මොන පිරිවැය කියලාද? පරිවර්තන පිරිවැය. ඔව් මේක හදමින් යනවා මේකට කියනවා පරිවර්තන පිරිවැය කියලා. පරිවර්තන පිරිවැය දරුවට පස්සේ දැන් නිමි භාණ්ඩේ බිහි වෙලා ඉවරයි. ඇත්තටම ගැනුම් පිරිවැයයි පරිවර්තන පිරිවැය දරපු ගමන් නිමි භාණ්ඩ බිහි වෙලා ඉවරයි. හැබැයි නිමි භාණ්ඩ බිහි වුණාට පස්සේ ඕක මත තවත් මොනවා හරි වියදමක් දරනවා නම් අන්න ඒකට කියනවා අනෙකුත් පිරිවැය. දැන් මම මේ ඇඟලුම් කම්මලට ගිහිල්ලා ඉල්ලනවා මෙන්න මේ ටී-ෂර්ට් වල මගේ ලෝගෝ එක print කරලා දෙන්න. එහෙම නැත්නම් එම්බ්‍රොයිඩර් කරලා දෙන්න මේ ඉස්සරහා පපුවේ. පපුවේ ගහලා දෙන්න කියලා. එතකොට ඇඟලුම් කම්මලේ කට්ටිය මං වෙනුවෙන්ම ටී-ෂර්ට් 1000ක් පපුවේ ගහපු ටී-ෂර්ට් 1000ක් මට දෙනවා. එතකොට මම නිසා නේද අර නිමි භාණ්ඩේ තවදුරටත් වෙනස් කරේ. ඒතර ගැනුම් කරුගේ අවශ්‍යතාවය මතන පොඩි වෙනසක් කරේ. අන්න ඒ පිරිවැයට කියනවා මොන පිරිවැය කියලාද? අනෙකුත් පිරිවැය. තේරුණාද? ඔව් අනෙකුත් පිරිවැය. විනාඩියක් ඉන්න බබා අන්නවා පොඩි එකා. බබාගේ අම්මා කිරට ගියා. right. මේ ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය, අනෙකුත් පිරිවැය. අනෙකුත් පිරිවැයට තව පොඩි උදාහරණයක් ඕනනම් කියා දෙන්නම් බලා ගන්න. හිතන්න සංයුක්ත තැටි නිපදවන සමාගමක් CD. දැන් මේ CD නිපදවන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවා හරි තියෙනවා කියලා හිතන්නකො. මම නම් දන්නේ නැහැ මොනවද මේකට ගන්න අමුද්‍රව්‍ය කියලා. මෙන්න අමුද්‍රව්‍ය ගෙනල්ලා තියෙනවා.
ඒතර අමුද්‍රව්‍ය ගෙනල්ලා තියෙනකොට මේකට කියනෝනේ ගැනුම් පිරිවැය කියලා. ඊට පස්සේ මේ CD හදලා ඉවර කරන්න දරන වියදම් ටිකක් තියෙනවා මගදී. ඒකට කියනවා පරිවර්තන පිරිවැය. ඔයාලා දැකලා ඇති සමහර CD වල තියෙනවා මේ අදාළ මූණත නැතු අනිත් පැත්තේ ඒකේ තියෙන චිත්‍රපටිය අදාළ මොනවා හරි පින්තූරයක් මේකේ තියෙනවා මුද්‍රණය කරලා. අන්නේ CD කම්පැනියටම කියනවා මෙන්න මේ පින්තූරේ print කරලා දෙන්න මේ පැත්ත. එතකොට ඔය ෆිල්ම් එකේ තියෙන කොටසම තවත් ෆිල්ම් එකක print කරන්නේ නැහනේ. අදාළ ගැනුම්කරුවගේ අවශ්‍යතාවය මතනේ මේක print කරන්නේ. අන්න ඒක ඇවිල්ලා අහුවෙන්නේ අනිකුත් පිරිවැයකට. තේරුණාද හැමෝටම? එහෙනම් තොග පිරිවැයන්නට අයත් වන දෑ මොනවද? තොග පිරිවැයන්නට අයත් වන දෑ ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය, අනිකුත් පිරිවැය. තොග සංරචක වලට අයිති වෙන්නේ මොනවද? තොග වලට අයත් සංරචක මොනවද? අමුද්‍රව්‍ය, නොනිමි, නිමි. මෙන්න මේවා. ඒ ටික හරි. ලියන්න මාතෘකාව තොගයේ ශුද්ධ උපලබ්ධියගේ. මේ හසිත මොනවා මේ දාන්නේ? නැත්තම් කෙහෙල් ඇවරියක් කියන්නේ මොනවද කියනවද? right. තොගයේ ශුද්ධ උපලබ්ධියගේ. ඕකේ අටතේ ලියන්න. CD එකේ. තොගයේ ශුද්ධ උපලබ්ධියගේ. ඕකේ අටතේ මෙහෙම ලියන්න. තොගයක ඇස්තමේන්තු විකුණුම් මිලෙන් තොගයක ඇස්තමේන්තු විකුණුම් මිලෙන් ඇස්තමේන්තු විකුණුම් වියදම හා ඇස්තමේන්තු විකුණුම් වියදම හා ඇස්තමේන්තු නිම කිරීමේ වියදම් ඇස්තමේන්තු නිම කිරීමේ වියදම් අඩු කළ පසු ලැබෙන අගය ශුද්ධ උපලබ්ධි අගයයි ලැබෙන අගය ශුද්ධ උපලබ්ධි අගයයි සමීකරණය ලියා ගන්න යටින් ඊළඟ කොහොමද මේ කියන්නේ ඊළඟ දන්නවනේ මේ කියන විදිය කියන්න බලන්න මේ ශුද්ධ උපලබ්ධියක වෙන සමීකරණ ලියා ගන්න සමානයි ශුද්ධ උපලබ්ධියගේ සමානයි උදාර හරිනේ ශුද්ධ උපලබ්ධියගේ සමානයි
ඇස්තමේන්තු විකුණුම් මිල ඇස්තමේන්තු විකුණුම් මිල ඍණ විනිශ්චය එහෙම ඉන්නවනේ බෑ ඒක වගේ ලස්සනට ගන්න බෑ ගෙදරනේ යකෝ ඉන්නේ බෙල්ල මිරිකයි පිස්සු නටන්න එපා ඇස්තමේන්තු විකුණුම් මිල ඍණ ඇස්තමේන්තු විකුණුම් වියදම ඇස්තමේන්තු විකුණුම් මිල ඍණ වරහනක් දාලා ඇස්තමේන්තු විකුණුම් වියදම ධන ඇස්තමේන්තු නිම කිරීමේ වියදම මේ ඔයාලා මෙහෙම කැටි කරලා ලියන්න එපා ආයෙ දවසක බලනකොට මම කුඩු ගැහුවා වගේ tie මේ මොනවද මේ තියෙනවා ඇස්තමේන්තු විකුණුම් මිල ඍණ වී ධන නීවි මොන විකාරයක්ද ඔව් පව් තමයි ඉතින් මෙයාලා කරන්න දෙයක් නැහැ ඔන්න මම ආපහු සමීකරණය කියනවා හරියට ලියා ගන්න බැරි වෙච්ච අය සුද්ධ උපලබ්ධියගේ සමානයි ඇස්තමේන්තු විකුණුම් මිල ඍණ වරහනක් ඇරලා ඇස්තමේන්තු විකුණුම් වියදම ධන උඹලට තමයි හොඳටම කරේ ඇස්තමේන්තු විකුණුම් වියදම ධන ඇස්තමේන්තු නිම කිරීමේ වියදම වරහන වහන්න නෑනේ අපිට ඉතින් වරහන වහන්න හරිනේ රතු පෑනින් ලියා ගන්න යටින් රතු පෑනින් තොග පිරිවැය විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී තොග පිරිවැය විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අවසන් තොගය ලෙසත් අවසන් තොගය ලෙසත් පිරිවැයත් එතනටම ලියන්න පිරිවැයත් ශුද්ධ උපලබ්ධි අගයත් යන දෙකේ අඩු අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ
ජංගමවත්කම් තොගය ලෙස ජංගමවත්කම් තොගය ලෙස ඇතුළත් කළ යුතුය. රතු පෑනින්ම වෙනම රූලක ලියන්න. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධි අගය. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධි අගය. අඩු නම් පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධි අගය අඩු නම් ඔව් බිනුසි ඒත් ඉතින් මං හිතන්නේ ආයි එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. සමහරට ඔයාලා විභාගේ ලියනකම්ම මේ ගොඩක් දුරට බැරි වෙයි. කොහොමද දවසම ඉන්නකොට උදේ ඉඳන් හවස වෙනකන් සිකුරාද දැන් මේ 2022 ළමයින්ටත් එයාලට නම් ඉතින් ඉන්න පුළුවන්. මේ තව අවුරුද්දක් තියෙනවනේ. එතකොට ඉතින් තව මාස 4-5ක් ගිහිල්ලා හරි එයාලට නම් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට නම් විභාග ලියනකම් කරන්න පුළුවන් වේද බැරි වේද කියලා හරියටම කියන්න බෑ. දවසක්ම අපි ඉන්න ඕනේ උදේ ඉඳන් හවස වෙනකන් රණ්ඩු වෙනවා, බැන ගන්නවා, විහිළු කරනවා, hina වෙනවා, අඬනවා. කොහොම තමයි ඉතින් ජීවිතේ. ලියන්න. මොනවද? පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු නම් එම වෙනස ලාභ හෝ අලාභ ප්‍රකාශයේ වෙනත් වියදම් ලෙස ඇතුළත් කළ යුතුය. මම මේ ටික පැහැදිලි කරලා දෙනවා, බය වෙන්න එපා. සර්ගේ ක්ලාස් රූම් එක බලන්න ආසයි. අපිට පන්ති කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් මේ ඔන්ලයින් කරන තැනද බලන්න ආස? කොහොමද කරන්න කියන එක? දැන් ඕනනම් ෆොටෝ එකක් දාන්නම් බලන්න. මම කරන විදිය බලන්න. මට විනාඩියක් දෙන්නකෝ. ඔව් ලක්ෂිලා නම් දැකලා තියෙනවා ඉතින්. ලක්ෂිලා නිතරම අපේ ගෙදර එනවනේ. විනාඩියක් දෙන්න මට.
2022 බුත්තලයකට දාලා ඇති හොඳේ. හැබැයි බුත්තලේ ආයෙත් මොණරාගලයට බලන්න බැරුව ඇති. මම මේක මොණරාගලටත් මාරු කරන්න. ඔය යට නිල් පාට පොඩි එළියක් තියෙන රවුටර් එක. වැල්ලවටත් දැම්ම බලන්න පුළුවන්. ඔව් දැකලා තියෙනවා ගොඩක් අය ඉතින් ගෙදර ආපු අය දැකලා තියෙනවා. දෙදාස් 21කට ඉතින් මේක ෆෝවර්ඩ් කරපන් ලම්බලා ඉතින් ගෲප් එකේ ඉන්න ඕනේ. කොහොමද වැඩේ බලන්න. හරි පාඩම ඇති දැන්. සත්සරා කොයි ටිකද මේ ලියා ගන්න බැරි වුණේ? ඔයාලා ගෙදර එනවා නම් ඕන වෙලාවක එන්න කිසි ප්‍රශ්නයක් නැහැ අපි ඉන්නවා ඉතින්. මම කොහොමද මේ දවස්වල ගෙදරමනේ ඉන්නේ. බලා ගන්න. අවිල් අර වැටයිනෙන් දෙන්න තියෙන දේක් දීලා යන්න. කොරෝනා ඉඳ ගෙට ගන්න නැහැ. නිකන් ඉන්නේ එච්චරයි මං කියන්නේ. මේ ඔව් අහිං සාරියට හරි කොකා කෝලා වැඩක් නැහැ කියලා මේ සාස්ත්‍රාට ලියා ගන්න බැරි වෙලා. සාස්ත්‍රා මේ රතු පැනල් ලියපු දෙවෙනි කෑල්ලද පළවෙනි කෑල්ලද බැරි වුණේ. ඉක්මන් කරන්න. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වුවහොත් මම දන්නේ අර කියපු ටිකම නෙමෙයි කොහොමවත් අර්ථය දෙන්නම්. ඔව් බිනු සෙන්න බලන්න පුළුවන්. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වුවහොත් සත්සරාට කෑල්ලක් බැරි වෙලා කියන්නේ මිනිහෝ මේ ලියා ගන්න කොටසක් බැරි වෙලා. අම්මෝ පපුරේ දිනවා. මේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වුවහොත් එම වෙනස ලාභ හෝ අලාභ ප්‍රකාශයේ වෙනත් වියදම් ලෙස ඇතුළත් කළ යුතුය. වෙනත් වියදම් ලෙස ඇතුළත් කළ යුතුය. දැන් පිරිවැය කියන්නේ මොකද්ද? ශුද්ධ උපලබ්ධියගේ කියන්නේ මොකද්ද? කොහොමද මේව ගලපන්නේ කියන එක බලා ගන්න. හිතන්න අපි පිටතින් භාණ්ඩ තොගයක් ගෙනල්ලා මෙහි නිෂ්පාදනය කරලා වර කියන වියදම් වර්ග තුනම දරලා තියෙනවා. ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය, අනිකුත් පිරිවැය කියන ඔක්කොම පිරිවැය දරලා තොගයේ පිරිවැය තියෙනවා කියලා හිතන්න ලක්ෂ 2ක්. ලක්ෂ 2ක් තියෙනවා පිරිවැය. ඇත්තට මේ තොගේ බිහි කරන මේ ගාන දරලා ඉවරයින් දැන් ව්‍යාපාරේ. ගැනුම් පිරිවැය කියන්නේ ගේන්න කරපු වියදම. පරිවර්තන පිරිවැය හදන්න කරපු වියදම. අනිකුත් පිරිවැය. ඔය කියන පිරිවැය වර්ග ටිකම දරුවට පස්සේ ලක්ෂ 2යි. දැන් තොගේ ලක්ෂ 2ක් වටිනවා. වියදම් වල එකතුනේ ඔය කියන්නේ ලක්ෂ 2ක් වටිනවා. නමුත් කාලච්ඡේදයේ අවසන් දවසේ මේ තොගේ තියෙනවා මෙතන. තාම විකුණ ගන්න බැරි වෙලා. කාලච්ඡේදයේ අවසන් දවසේ තොගේ වටිනකම කීයද? 200යිනේ. 200ක් වියදම් කළා තොගයක් බිහි කරගෙන තියෙනවා. 200ක් වටිනවා. මේ තොගය ඇත්තටම ව්‍යාපාරයට ලාභ ලබන්න නම් 200ට වඩා
වැඩි අගයකට යම් දවසක විකුණ ගන්න ඕන. ඒක පැහැදිලිද? පිරිවැය 200යි මේ තොගේ බිහි කරගන්න ලක්ෂ 2ක් වියදම් කරලා ඉවරයි. මේ ලක්ෂ 2කට වඩා වැඩි අගයකට වික්කොත් තමයි ව්‍යාපාර ලාභ ලබන්න පුළුවන්. හැබැයි අපි ඉන්නේ දැන් කාලච්ඡේදයේ අවසන් දවස්. කාලච්ඡේදයේ අවසන් දවසෙන් පස්සේ දවසක වික්කොත් ලාභ ලැබෙයි මේකට වඩා වැඩි අගයකට. හැබැයි පුතා ඉදිරි කාලච්ඡේදයේ විකිණීම් සම්බන්ධයෙන් අපි දැම්ම ගිනුම් තියනවද? නැහැ. නමුත් ඔය දේම ප්‍රතිවිරුද්ධ පැත්තට වෙන්න පුළුවන්. පිරිවැය ලක්ෂ 2කට වඩා වැඩි අගයකට විකුණ ගන්න පුළුවන් වෙන්න වගේම පිරිවැය ලක්ෂ 2කට වඩා අඩු අගයකට විකුණ ගන්න වුණොත් මොකද වෙන්නේ? අලාභයක් සිද්ධ වෙනව නේද? හැබැයි ඔය සිද්ධ වෙනවා කියලා හිතන එක ඉදිරි අනාගතයේ සිද්ධ වෙන දේවල් ගැන අපි මේ කතා කරන්නේ. ඒක නිසා තමයි හොඳට බලන්න ඔය සුද්ධ උපලබ්ධියගේ කියන සමීකරණය බලන්න ඔයාලගේ හැම එකම පටන් ගන්න ඇස්තමේන්තු කියන වචනේ. එහෙනම් මේක සත්‍යයගයක් ඇස්තමේන්තුවක්. ඇස්තමේන්තුවක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් කාලච්ඡේදයේ අවසන් දවසේ අපි සලකා බලනවා ඇත්තට මේ අගේ තොගේ විකුණ ගන්න කවදා හරි පුළුවන් වෙන්නේ මොන අගයකට. එතකොට ඒ අගයකට විකුණ ගත්තට පස්සේ ලැබෙන මුදල අපි අර ගණ්ඩ කරපු වියදම තරම්වත් ප්‍රමාණවත්ද? ප්‍රමාණවත් නොවේ නම් අර ලක්ෂ 2 පිරිවැයවත් අපිට එන්නේ නැත්තම් කවදා හරි විකුණලා අපිට අලාභයි. අන්න අනාගතයේ අලාභ ලබයි කියලා හිතනවා. අනාගතයේ අලාභයක් ලබයි කියලා හිතනවා නම් ඒක දැම්ම ලාභෙන් අඩු කරලා අයිතිකාරයට පෙන්නන්න. සංකල්පය මොකක්ද? අනාගත අලාභ දැම්ම අඩු කරන්න තියෙන සංකල්පය මොකක්ද? අනාගතයට දැම්ම සූදානම් කරන්න ඕනේ අයිතිකරු. කියන්න. සංකල්ප පාඩම දැන් කරලා මාස 2ක් විතර වෙනවා. ඔයාලා කොතනද ඉන්නේ මොනවද කරන්නේ? අනාගතේ අලාභ ලබයි කියලා හිතනේව දැම්ම අපි ලාභෙන් අඩු කරන්නේ මොන සංකල්ප නිසාද? අයිතිකාරයා සූදානම් කරන්නේ මොන සංකල්පෙටද? කියන්න. මදුෂා මොකක්ද සංකල්පේ? අකණ්ඩ බව. නෑ. අමිත් වැරදි. චමෝද්‍යත් වැරදි. ලක්ෂ්‍ය හරි. අහිංස හරි. ඔව් කරුෂය හරි. විචක්ෂණ සංකල්පය. ඔව්. විචක්ෂණ සංකල්පය එහෙම නැත්නම් ආරක්ෂණ සංකල්පය. මෙන්න මේ සංකල්පය නිසා තමයි දැම්ම ලාභෙන් අඩු කරන්න කියලා කියන්නේ. අයිතිකාරය අනාගතේ සූදානම් කරන්න. එහෙනම් මෙන්න මේ තොගය ලක්ෂ 2යිනේ දැන් පිරිවැය ගත්ත ගානනේ. මේ ලක්ෂ 2 තොගේ පිරිවැය 2,20,000කට විකුණ ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. 2,20,000කට විකුණ ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි 2,20,000ට විකුණන්න නම් මේකට තව 15,000ක වියදමක් දරන්න වෙනවා. දරන්න වෙයි කියලා හිතනවා. ඒ වගේම විකුණලා දෙන කෙනාට තව රුපියල් 15,000ක් ගෙවන්න වෙයි. කොමිස් මුදල. ආන් ඒවත් අඩු වෙනවනේ එතකොට. දැන් එහෙනම් සුද්ධ උපලබ්ධියගේ 220 ඍණ 30 190. මෙන්න මෙයාට කියනවා සුද්ධ උපලබ්ධියගේ. ඇස්තමේන්තු විකුණුම් මිලෙන් අඩු කරන්න ඇස්තමේන්තු නිම කිරීමේ වියදම. ඒ තොගේට තවත් මොනවා හරි වියදමක් දරන්න වෙනවා නම් සහ ඒ තොගේ විකුණන්න තවදුරටත් වියදමක් දරන්න වෙනවා නම් විකුණුම් වියදම අඩු කරන්න. අඩු කරාට පස්සේ සුද්ධ වශයෙන් අපිට ඒ කියලා හිතන අගයට කියනවා සුද්ධ උපලබ්ධි අගය. ඒක අගය 1,90,000යි. පිරිවැයට වඩා මොනවා වෙලාද? අඩු වෙලා. ඔයාලට පේනවා අලාභයක්. තොග හානියක් තියෙනවා. කීයකද තොග හානිය? 10,000ක තොග හානියක් තියෙනවා. තොගාගේ අඩුවීමක් තියෙනවා. ඒ 10,000 සුද්ධ ලාභෙන් අඩු කරන්න ඕන නිසා වෙනත් වියදම් වලට දාන්න ඕනි. තොගාගේ කපා හැරීම එහෙම නැත්නම් තොග හානි කිය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම් යටතේ තොගේ කියලා පෙන්වන්න ඕනි මේ දෙකේ අඩු වගේ. ඒකට හේතුව මේකෙන් කීයක් දැන් කපා හැරලා ඉවරයි? 10ක් කපා හැරි අලාභ වෙලා. එහෙනම් දැන් අපිට වටින්නේ කීයද?
190 අන්න 190 තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දැන් වත්කම් විදිහට අපි මෙතනින් ඉස්සරහට ගෙනියන්න ඕනේ. තේරුණාද? මෙහෙම වුණොත් කොහොම වුණොත්ද? මෙහෙම වුණොත් දැන් සුද්ධ උපලබ්ධියගේ කීයද බලන්න. 205යි. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ මොනවා වෙලාද? වැඩි වෙලා ලාභයක්ද අලාභයක්ද? ලාභයක්. පුතා දැන් ඇති වෙච්ච එකද අනාගතේ වෙයි කියලා හිතන එකද? අනාගතේ වෙයි. අනාගතේ වෙයි කියලා හිතන ලාභ ගැලපිය හැකිද? ගිණුම් කරන්නේ. ඒව ගලපන්න බෑ. අනාගතේ වෙයි කියලා හිතන අලාභ ගලපන්න පුළුවන්. අනාගතේ වෙයි කියලා හිතන ලාභ ගලපන්න බෑ. එහෙනම් එහෙම වෙලාවට පිරිවැයට වඩා මෙයා වැඩි නම් අපි මොනා කරනවද? නොසලකා හරිනවා. මෙයාව ගන්න මෙහෙම එකක් නෑ කියලා හිතලා අපේ තොගේ කීයද? ලක්ෂ 2. එච්චරයි. මොන්න කොයි තැනට ගෙනිච්චත් ගෙනියන්නේ කීයද? ලක්ෂ 2 විතර. තේරුණාද හැමෝටම? තොගේ සුද්ධ උපලබ්ධියගේ හොයන විදිය ඇස්තමේන්තු විකුණුම් මිලෙන් අඩු කරන්න ඇස්තමේන්තු විකුණුම් වියදමයි ඇස්තමේන්තු නිම කිරීමේ වියදමයි. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩු නම් මොකද කරන්නේ? මූල්‍ය දත්ත ප්‍රකාශයට ගෙනියන්නේ කොයිකද? දෙකේ අඩු වගේ. පිරිවැයට වඩා අඩුයි නම් ඒ අඩුවීම හානිය වෙනත් වියදම් විදිහට ලාභෙන් අඩු කරනවා. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ වැඩි නම් මොකද කරන්නේ? කිසිසේත් සුද්ධ උපලබ්ධියගේ සලකන්නේ නැහැ. තේරුණානේ? ඔන්න ගැලපී. දැන් ගණන් හදන්න තියෙන්නේ ටියුට් ගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් පොඩ්ඩක් නම් දාන්නකෝ. මම දැන් ටියුට් එකේ ගණන් හැදුවොත් හදාගන්න බැරි වේද බලන්න. නේ හැමෝම අරගෙන වගේ නේද? ඔව් මදුෂා ඒක තමයි. හරි හරි. ගන්න බැරි වෙච්ච අය ගොඩක් ඉන්නවා. ඒක නිසා මම මේ කියන ගාන හදන්න නම් අහිංස තියෙනවා. ඒ ඔයාලට දීප එක තමයි. ලියා ගන්න ධනලාභයේ ගණනය කිරීමේ ආකෘතිය කියලා එකක් ලියන්න. ධනලාභයේ ගණනය කිරීමේ ආකෘතිය. හැබැයි මම ඕක සම්බන්ධයෙන් ටියුට් දෙකක් දීලා තිනවා. ඔයාලට දීලා තියෙන්නේ ඒකමද දන්නේ මට හරියටම මතක නෑ. ඔය සම්බන්ධයෙන් ටියුට් වර්ග දෙකක් ලියලා තිනවා මම. කොයි එකද දන්නේ ඔයාලට දුන්නේ. ධනලාභයේ ගණනය කිරීමේ ආකෘතිය.
මේ chart එක දාගන්න. මිකුණුම් ආපසු මිකුණුම් පිරිවේ ආරම්භක තොගේ ගැනුම් ගෙනීමේ කුලි ආපසු යව අවසන් තොගේ දල ලාභය. ලියා ගන්න ගාන රංජන්ගේ ව්‍යාපාරයේ රංජන්ගේ ව්‍යාපාරයේ 2021 3:30 අවසන් වර්ෂයේ 3:30 අවසන් වර්ෂයේ තොරතුරු පහත වේ. දහස් වලින් ලියන්න. ගැනුම් 630යි. ගෙන ඒමේ කුලි 20යි. ආපසු එවුම් 40යි. විකුණු 1210යි. ආපසු යැවුම් 10යි. දෙදස් 24 තොගය 150යි. තරුවක් දාලා ලියන්න. ආපසු යැවුම් 10යි දුන්නේ. තරුවක් දාලා ලියන්න. විකුණුම් කීයද සර්? මොනවාද ඇහුවේ? විකුණුම් කීයයි? විකුණුම් 1210යි. 1210යි. තරුවක් දාලා යන්න. 2021 3:31 දිනට 2021 3:31 දිනට තුනයි 31 දිනට පැවති තොගයේ පිරිවැය 1,80,000කි.
1,80,000 එහි ඇස්තමේන්තු විකුණුම් මිල ලක්ෂ 2ක් වන අතර ඇස්තමේන්තු විකුණුම් වියදම රුපියල් 30,000කි. අවශ්‍ය වන්නේ එක දල ලාභය දෙක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් තොගය තොග හානියක් පවතී නම් එම අගය පාල රූල් 12ක් විතර ගහ ගන්න ඉස්සල්ලා මාත් එක හදමු පළවෙනි එකනේ නොවන්ති උත්තරේ දාලා තියෙනවා දල්ලාභේ 560යි ජංගම වත්කම් තොගේ 170යි තොග හානිය 10යි බිනුෂිත් දාලා තියෙනවා ඒ උත්තරේම නාදලත් ඉවරයි ඒ ළමයි නොවන්ති අතර අර සුද්ධලාභේ හොයන්න ඕනේ නැහැ හොඳේ මොකද අපි දන්නේ එක වියදමක් විතරනේ ව්‍යාපාරය තව වියදම් ඇත්තනේ අර ටික විතරක් තිබ්බා නම් ඇත්ත දැන් මේ 22 ළමයි මාත් එකේ මීට හදමු බය වෙන්න එපා එයාලා හැදුවා අක්කලා හැදුවට ඔයාලා බය වෙන්න එපා විකුණුම් කියලා ලියන්න විකුණුම් ඔව් දාර අඩු කළා ආපසු එව් ඔයා ලියලා තියාගන්න පස්සේ තමයි අගයන් දාන්නේ කිසිසේත් ආකෘති ලියන වෙලාවට අගයන් දාන්නේ නැහැ මතක තියාගන්න දැන් මාත්‍රිකා විකුණුම් පිරිවැය මාත්‍රිකාව
සර් හයියෙන් කියන්න එපා ලැජ්ජයි. ඕකත් කියන්න සෝරි. හරි හරි. දැක්ක ඉතින් යටින් ඒ මුලින් ගහන්න ඕනේ ඒක. මේක හයියෙන් කියවන්න එපා කියලා තමයි විස්තරය ලියන්නේ. ඔක්කොම කියලා ඉවරලා යටින් ගහනවා මේක හයියෙන් කියන්න එපා කියලා. ඉතින් කොහොම කරන්නේ? ආරම්භක තොගය. ආරම්භක තොගය. එකතු කළා ගැනුම්. ගැනුම්. ගෙනීමේ කුලි දිහාට බලන්න. එකතු කළා ගෙනීමේ කුලි. ගෙනීමේ කුලි. ආරම්භක තොගයට ගැනුම් එකතු කරනවා ගෙනීමේ කුලි එකතු කරනවා. එන උත්තරෙන් අඩු කරන්න ආපසු යැව්. එන උත්තරෙන් අඩු කරන්න ආපසු යැව්. ලක්ෂිකේ උත්තරත් තරවට සමානයිද? ආපසු යැව් මෙහෙම අඩු කරා ඊට පස්සේ එන උත්තරෙන් අඩු කරන අවසන් තොගය. මේ ටික හරියට පේන්නේ නැතුව ඇති. අහගෙන ලියන්න අවසන් තොගය. නෑ එහෙම හිතන්නේ නෑ නංගිලා. දැන් අපි අගයන් ටික දාමු. පළවෙනි තරුව කිසිසේත් අර අගයන් ටික ලිස්ට් එකක් තියෙන ඒකෙන් පටන් ගන්න නෑ. අතිරේක තොරතුරු දීලා නම් එතනින් තමයි පටන් ගන්න. බලන්න අතිරේක තොරතුරු. තොගයේ පිරිවැය දීලා තියෙනව නේද? ඔන්න හොඳට මතක තියාගන්න. පිරිවැය කීය වුණත් සුද්ධ උපලබ්ධියගේ කීය වුණත් අනිවාර්යෙන් දලලාභය හොයන ආකෘතියේ අවසන් තොගේ විදියට පිරිවැය ගත යුතුමයි. ආය අහන්න එපා මගෙන්. සුද්ධ උපලබ්ධියගේ අඩු වුණත් වැඩි වුණත් සුද්ධ උපලබ්ධියගේ හොයලා තිබුණත් නැතත් අනිවාර්යෙන් දලලාභය හොයනකොට අවසන් තොගේ විදියට ගන්නේ පිරිවැයමයි. අවසන් තොගේ පිරිවැය 180යි. ඔන්න ඔතනට ගන්නවා 180 අවසන් තොගේ වරහන් තුල. දැන් සුද්ධ උපලබ්ධියගේ හොයන්න විස්තර දීලා ඇති. ඉක්මන සුද්ධ උපලබ්ධියගේ කීයද බලන්න. ඔයාලා සමීකරණය දන්නවනේ. ළමයි උත්තර දානවා බලමු. 170ද බලන්න. ඇස්තමේන්තු විකුණුම් මිල 200ද? ඒකෙන් අඩු කරන ඇස්තමේන්තු විකුණුම් වියදම 30යි. එතකොට සුද්ධ උපලබ්ධියගේ 170යි. බලන්න පිරිවැය 180යි සුද්ධ උපලබ්ධියගේ 170යි. දෙකේ අඩුවගේ කීයද? 170. කවදා හරි ඔයාලා මූලික තත්ත්ව ප්‍රකාශය හැදුවා නම් ඒකේ ජංගම වත්කම් කියන මාතෘකාව යටතේ තොගය කියලා අපි කීයද පෙන්නන්නේ? 170යි. ඔයාලා එහෙනම් මේකට අදාළ නැහැ වෙන කොහේ තැනක ලියන්න ජංගම වත්කම් කියලා ලියලා ඒකේ යටතේ තොගය 170යි. තරුෂිකෙත් හරි ඉතා හොඳයි. අහිංස හරි. උදේශිකා ප්‍රමෝද්‍යා හරිද බලන්න. දැන් හදන්න පුළුවන් වෙනවා. ඒක හරි. දැන් අර උඩ ඉඳන් පහළට තියෙන අගයන් ටික බලමු අපි ලිස්ට් එක. පළවෙනියට ගැනුම් ඇත්තේ. ගැනුම් 630යි. ඊළඟට ගෙනීමේ කුලී ගැනුම් වලට එකතු කරන්න කීයද බලන්න? 20යි. ආපසු එවුම් විකුණුම් වලින් අඩු වෙනවා 40යි. මේ විකුණුම් ඒකෙන් අඩු කරන ආපසු එවුම් 40යි. විකුණුම් උඩින්ම ගන්න විකුණුම් 1210යි. දැන් මේවට තර්ක නැහැ. හොඳේ තියෙන අගේ කෙලින් මෙතනට ගේන්න.
ආපසු යැවුම් 10ක් අඩු වෙනවා. ආරම්භක තොගය 150යි. ඒකත් ගෙනාව මෙතන. ශල්‍යගේ හරි උත්තරේ. දැන් අපි මේක තුලනය කරමු. විකුණුම් 1210න් 40 අඩු කරන්න. 1210න් 40 අඩු කරාම 1170යි. හරිද හැමෝම? දැන් මේ තුන එකතු කරලා මෙතනට උත්තරේ ගන්න. මේ තුන එකතු කරලා මෙතනට උත්තරේ ගන්න. 630යි 20යි 650යි 800යි. 800යි. දැන් 800න් 10ක් අඩු කරන්න 790යි. දැන් 790න් 180ක් අඩු කරන්න 610යිද බලන්න. ඔව්. අන්න එයා තමයි විකුණුම් පිරිවෙල. එහා පැත්තට ගන්නවා 610යි. මේ 1170න් 610 අඩු කරන්න. 0යි 6යි 10න් 5ක් 5යි 560යිද බලන්න. අන්න දල්ලාබේ 560යි. ඔයාලට පේනවද තොග හානියක් තියෙනවා. තොගේ පිරිවැය 180යි. හැබැයි දෙකේ අඩු වගේ 170යි. එහෙනම් පිරිවැයට වඩා තොගේ අඩු වෙලා තියෙනවා 10කින්. එහෙනම් තොග හානිය 10යි. වෙනත් වියදම් කියලා මාතෘකාවක් ලියලා ඒක යටතේ තොග හානි 10යි. එහෙම නැත්නම් තොග කපා හැරීම කියලා 10ක් එන්න. හරිනේ? අර එදා කිව්ව දේ අහලා ගොඩක් අය උදේ 3 වෙනකන් 4 වෙනකන් ඉඳලා මට මැසේජ් කරලා තිබුණා. ඊටාම සන්තෝසයි. ඒ වචන වලට වටිනකමක් දීලා එහෙන් පාඩම් කරන ළමයින්ට හරියනවාමයි. පුළුවන් තරම් මහන්සි වෙන්න වැඩ කරන්න. කොහොම හරි දිනන්න. මම මේ අයින් කරන්න කලින් පොඩි උදාහරණයක් පෙන්නන්නම්. 2013 මගේ 2013 හරි 14 හරි A level ලියපු ළමයෙක්ගේ ප්‍රතිඵල මම පොඩ්ඩක් පෙන්නන්නද? විනාඩි දෙකක් දෙනවද? කමක් නැද්ද? ඔව් නිකේෂලා එහෙම තමයි තොග හානිය ගත්තේ. රෙකෝඩින් එක අනිවාර්යෙන් දානවා. නෑ ඔයාලට මම මේක පෙන්නන්නම් ඊළඟ දවසේ මුලින්ම. දැන් ඔයාලට ටිකක් අමාරුයි. මේක තේරෙන්නේ නැහැ කිව්වට. අනිවාර්යෙන් මට මතක් කරන්න මේ කියන්න ඕනේ සිකුරාදා පන්තිය පටන් ගන්නකොටම සිකුරාදා අපි කතා කරන්නේ දීපල පිරියතප කර. එන හැමෝටම ආයිබෝවන් සුබ රාත්‍රියක්. උසන්නයි.